අයබෝවන් සුබ දවසක් හැමෝටම. එහෙනම් හැමෝම නැවතත් පිළිගන්නවා YouTube නාලිකාවට. iSiri ඉගෙන ගන්න එකතු වෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඉතින් අද දවසේ මම කතා කරන බරපතලත් එක්ක පසුගියදා මම ICT 2021 OL පේපර් එකේ තවත් ප්‍රශ්නයකට උත්තර කතා කරන්න. මේ වෙද්දි මම වීඩියෝ කීපයක් වඩ අරගෙන ආවා. ඉතින් මම වීඩියෝ කීපයක් අරගෙන ආවේ බොහොම පහසුවෙන් ඔයාලට මේ ප්‍රශ්න තෝරා බේරගෙන අවශ්‍ය වීඩියෝ එක බලලා ඒ උත්තරේ ඉක්මනින් හොයාගන්න. එහෙම නැත්නම් ඒක දිගට ඒක වීඩියෝ එකක් තිබ්බොත් එහෙම වාට එකින් එක ප්‍රශ්න හොයාගන්න වෙන උත්තර හොයාගන්න වෙන අදාළ තැන. ඉතින් එහෙම නැතුව මම ප්‍රශ්න දෙකක් කතා කරා එක වීඩියෝ එකකින් ඊට ප්‍රශ්න දෙකක් කතා කරා. කලින් වීඩියෝ එකේ මම කතා කරලා තියෙනවා පස්වෙනි ප්‍රශ්නය Excel පාඩම. Excel සහ Words කියන ප්‍රශ්නෙන් අහපු ප්‍රශ්නය. ඉතින් මම මේ වෙලාව ලෑස්ති වෙනවා. තවත් වෙන ප්‍රශ්නයක් කතා කරන්න. ඒක 6 වෙනි ප්‍රශ්නය. ඉතින් 6 වෙනි ප්‍රශ්නය කොහොමද හැදලා තියෙන්නේ? කොහොමද ඒකට උත්තර දෙන්න ඕනකම තිබුණේ කියන එක අපි මේ වීඩියෝ එකේ බලමු. ඉතින් මම පරණ වීඩියෝ වල වගේම එහෙම නැත්නම් කලින් වීඩියෝ වලගේම මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නයත් ඔයාලා අරගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. උත්තර ලියලා ඊට පස්සේ චෙක් කරගන්න මම මේ කතා කරන වීඩියෝත් එක්ක බලලා මේක උත්තර ටික හොයාගන්න නිවැරදි උත්තර මොනවද කියන එක තහවුරු කරගන්න. ඉතින් ඔල විභාගයේදී මේ අවුරුද්දේ ලිව්ව අයට පුළුවන් ඉතින් ඔබ උත්තර ලියලා තියෙන මේ වෙලාවේ ඊට පස්සේ පුළුවන් මේ වීඩියෝ එක බලලා තමන් ලිව්ව උත්තරේ නිවැරදි කියන එක සම්බන්ධව තහවුරුවක් කරගන්න. 10 11 වසර වල මේ වෙද්දී ICT ඉගෙන ගන්න අයට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයාලා ලිව්ව උත්තරේ නිවැරදි කියන එක තහවුරු කරගන්න. ඉතින් තාම මේ විභාගයට අදාළව මාකින් ස්කීමයක් එහෙම නැත්නම් පේපර් බැලීමක් සිදු වෙලා නැති නිසා නිවැරදි පිළිතුර මොනවද කියන එක තාම නිකුත් වෙලා නැහැ. ඒක කොහොම වුණත් මේ පාඩම ආශ්‍රයෙන් අහපු ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න පුළුවන් සාධාරණ උත්තර අපි ඒක සාකච්ඡා කරලා බලමු. එහෙනම් මම ප්‍රශ්නෙට මුයිස්රෝම අපි මේ ප්‍රශ්නේ දිහා බලලා අවශ්‍ය උත්තර මොනවද කියන තොරලා එල්ලා ගමු. ඔයාලට මතක නම් හයවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ තොරතුරු පද්ධති කියන පාඩමෙන්ද නෑ. තොරතුරු පද්ධතිය කියන පාඩමේ කොටසක් තිබුණා. ඒක විතරක් නෙමෙයි තිබුණේ ඇත්තටම. සමහර අන්දොල පද්ධති පාඩම විතරක් මේ ප්‍රශ්නේ ඇහෙනවා. මේ පාර මේකට එකතුලා තිබුණා මෙහෙම පද්ධතිවල කියන පාඩමේ කොටසකුත් 10 පන්තියේ කතා කරපු පාඩමක්. මෙහෙම පද්ධතිය සම්බන්ධයෙන් කොටසක් තිබුණා ෆයිල් සහ ෆෝල්ඩර් සම්බන්ධව. ඉතින් අපි එහෙමනම් ප්‍රශ්නේ ගිහින් බලමු. ප්‍රශ්නේ කියවලා මේකට අදාළ උත්තර මොනවද කියන එක තෝරලා බේරලා ගන්න උත්සාහ කරමු. එහෙනම් මෙන්න මේ විදිහට ප්‍රශ්නේ පේනවා. හය ප්‍රශ්නේ එකකින් ප්‍රශ්නේ තියෙන්නේ මේක එක කොටසක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කියලා බලමු. අරුණි සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවගේ ඇගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව ඇය රචනා ලියා විවිධ පුවත්පත්වලට ලබා දී. සැලකිය යුතු MP3 ගොනු සංඛ්‍යාවක් ඇගේ පරිගණකයේ ආචාර්ය කර ඇත. ඊට අමතරව ඇය විසින් ගන්න ලද බොහෝ අංකිත පින්තූරද ඇගේ පරිගණකයේ ආචාර්ය කර ඇත. මාර්ගගත ගෙවීම් ලදුපත්ද ඇගේ පරිගණකයේම ආචාර්ය කර තබන ලෙස ඇගේ දෙමාපියන් දන්ව ඇත. එහෙනම් මොකක්ද කියන්නේ මේ කියන්නේ? අරුණි කියන සාමාන්‍ය පෙළ ශිෂ්‍යාව එයාගේ අධ්‍යාපන කටයුතුට අමතරව රචනා ලියලා පුවත්පත්වල ලබා දෙනවලු. ඒ වගේම එයා ගාව තියෙනවලු මේ සැලකිය යුතු MP3 ප්‍රමාණයක් sound audio file ප්‍රමාණයක් තියෙනවලු. ඊට අමතරව ඇය ගන්න අංකිත ඡායාරූප පරිගණකයේ ගබඩා කරන පින්තූර තියෙනවලු. ඒ වගේමයි මේ මාර්ගගත ගෙවීම් කරනකොට ඒ සමග අදුපත් ටිකත් එයාගේ කම්පියුටර් එකේ soft copy එකේ තියෙනවලු. ඉතින් මේ දේවල් සියල්ල මෙයා ගබඩා කර ගන්නවලු පරිගණකයේ. තව කතාවක් කියනවා අරුණි ඉහත දක්වන ලද සියලුම ගොනු ආචාර්ය කර ඇත්තේ ඇගේ පරිගණකයේ වූ එක් තනි ෆෝල්ඩරයක නැත්තම් නාමාවලියක කියලා තියෙනවා. ෆෝල්ඩරයට සමාන වචනයක් නාමාවලිය කියන එක. එහෙනම් අරුණි මේ සියලුම දේවල් ටික ගබඩා කරගන්නේ කොහෙද? තමන්ගේ පරිගණකයේ එකම ෆෝල්ඩර් එක. එකම ෆෝල්ඩර් එක ගබඩා කරගන්න වාට එක තේරෙනවා. එකම ෆෝල්ඩර් එක මේ මොනවද තියෙන්නේ? MP3 ගොනු තියෙනවා, පින්තූර තියෙනවා, රිසිට් පත් තියෙනවා. ඊට අමතරව ඡායාරූප තියෙනවා නෙමෙයි හැම දෙයක්ම තියෙනවා. ඉතින් මොකක්ද අහන ප්‍රශ්නය? ඒ තමයි අහන ප්‍රශ්නේ ඒවල අහනවා පවතින ආචාර්ය ක්‍රමය තුල එක්තරා ගොනුවක් සෙවීමේදී අරුණේ මුහුණ පෑ හැකි ගැටලුවක් ලියා දක්වන්න. හරි මේ පවතින ආචාර්ය ක්‍රමය කියන්නේ අරුණේ මේ වෙනකාල ගබඩා කරන දත්ත ගබඩා කරන මේ ක්‍රමය භාවිතා කරද්දී අරුණිට මුහුණ පෑමට සිද්ධ වෙන ගැටලුවක් අපෙන් අහනවා. නේද? මොකද්ද ඔයාලා හිතන දේ ගැටලුවක්. ඉතින් අපිට ගැටලු විදිහ හිතන්න දැන් ඔයා සාමාන්‍ය ප්‍රැක්ටිකලි පාවිච්චි කරලා පරිගණකයේ භාවිතා කරනකොට ඔයාලට මේවට වෙන්නේ නැති. එකම ෆෝල්ඩර් එක විදිහව අපි දාගන්නවා. නේද? හදිසියේ අපිට ලැබෙන පින්තූරද වීඩියෝද ඊට පස්සේ අපිට ලැබෙන අපිට අවශ්‍ය අපි නිර්මාණ ලේඛන මේ හැම දෙයක්ම සමහරවිට මත තියාගෙන උනොත් අපි මොනවද එක ෆෝල්ඩර් එක දානවා. හැබැයි මොකද්ද මේ ඉතින් ගැටලුව? අපි පස්සේ කාලෙක නැත්තම් මිස් දෙක කීපකින් පස්සේ පසු අවස්ථාවක අපි ඇවිල්ලා මේ ෆෝල්ඩර් එක ඕපන් කරලා අපිට අවශ්‍ය වෙන දත්තයක් හොයාගන්න ගියොත් එහෙනම් මේකට ටිකක් කාලයක් යනවා. නේද? අපි පිළිවෙලකට ෆෝල්ඩර්ස් නම් කරගෙන උපගොනු නැත්තම් උප ෆෝල්ඩර් සබ් ෆෝල්ඩර්ස් හදාගෙන අපි මේ වැඩේ කරොත් එහෙම අපිට පහසුවෙන් මේ දේ හොයාගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයාලා ලියන්න පුළුවන් සාර්ථකම උත්තරේ මේකට වෙන්නේ.
එහෙනම් මෙන්න මෙහෙම උත්තරයක් වර මේක ලියන්න පුළුවන්. ඒක තමයි සෑම ගොනුවක්ම තනි ෆෝල්ඩර් එක ගබඩා කර ඇති නිසා අවශ්‍ය ගොනුවක් සොයා ගැනීමට වැඩි කාලයක් ගත වේ. ඒක තමයි උත්තරයක් අපිට ලියන්න පුළුවන්. එහෙනම් මොකක්ද උත්තරේ? සෑම ගොනුවක්ම තනි ෆෝල්ඩර් එක ගබඩා කර ඇති නිසා අවශ්‍ය ගොනුවක් සොයා ගැනීමට වැඩි කාලයක් ගත වීම තමයි මේකේ තියෙන ගැටලුව වෙන්නේ. හරි. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. එවැනි එකේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි මම අහන්නේ. ඔක්කොම ප්‍රශ්නේ බලාගමු. මේ විදිහට පේන්න තියෙනවා. අරුණිට පහත පෙන්වා ඇති ෆෝල්ඩර් ව්‍යුහය ෆෝල්ඩර් ස්ට්‍රක්චර් යෝජනා කෙරේ ෆෝල්ඩර් ලේබල් වලට ඉදිරියෙන් ෆෝල්ඩර් නම් දී ඇති ලේස්තුවෙන් ගලපාගෙන ෆෝල්ඩර් ලේබලයේ ඊතලයක් නම යන ආකාරයෙන් ලියන්න. ඔන්න අරුණිට මෙන්න මේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් කියන්නේ ව්‍යුහයක් ෆෝල්ඩර්ස් හදාගන්න ක්‍රමයක්. ඒ කියන්නේ එක ෆෝල්ඩර් එකක් තියෙනවා ඒක ඇතුළේ අපි තව ෆෝල්ඩර්ස් දෙකක් තුනක් හදනවා. ඒ එකක් තෝරාගෙන ඒක ඇතුළේ තව හදනවා අපි අන්න එහෙම හදාගන්න පුළුවන් නේද? උදාහරණයක් ගත්තොත් එහෙම C කියන පාර්ටිෂන් එක හදන ෆෝල්ඩර් softwares කියලා. softwares එක අපි හදන ෆෝල්ඩර් එකක් මොනවද? MS Office කියලා. ඊට පස්සේ Adobe Premiere කියලා. නැත්නම් අපි හිතමු මොනවද? මොන හරි software එකක් නේද? අපි දාමු හිතමු Photoshop කියලා. මොන හරි නම් ටිකක් අපි දාගන්නවා. එහෙම නැත්නම් අපි හදනවා ෆෝල්ඩර් එකක් මොන හරි පාර්ටිෂන් එකක අපි හිතමු අපි අපේ නම දාගන්නවා. නේද? අපි නම දාගෙන අපි ඒක හදනවා ෆෝල්ඩර් එකක් මොනවද? අපි හදනවා photos කියලා. අපි හදනවා videos කියලා. ඊට පස්සේ අපි හදනවා documents කියලා. අර photos ෆෝල්ඩර් එක දාන්නේ photos විතරයි. videos එක දානවා video files ටික. documents එක දානවා ලේඛන ටික. අන්න ඒ වගේ අපිට ගොනු කරගන්න පුළුවන්. අපි ඒවට කියනවා view එකක් කියලා. folder structure එකක්. ඉතින් අපිට මෙතන එහෙම හිතන්න දෙයක් නෑ අපිට දීලා තියෙනවා. ඔන්න අරුණි කියලා නම තියෙනවා. ඒක තමයි ප්‍රධාන folder එකේ තියෙන්නේ. ඊට පස්සේ A කියන හිස්තනක් තියෙනවා. රචනා තියෙනවා මේකේ. විනෝදාංශ තියෙනවා. B කියලා තියෙනවා. ඊට පස්සේ මේ විනෝදාංශ කියන්නේ කොටස් දෙකක් බෙදලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මේ උඩ තියෙන දේවල් අස්සරක් කියවලා මේකට අවශ්‍ය කරන නම් ටික දාන්නයි තියෙන්නේ. නේද? අවශ්‍ය නම් දාන්නයි තියෙන්නේ. චුට්ටක් කියලා බලමු මේකේ. ඇගේ අධ්‍යයන කටයුතු අමතරව ඇය රචනා ලිවීම ලියා විවිධ පුවත්පත් වලට ලබා දී. නොන්න මෙයා රචනා ලියලා විවිධ පුවත්පත් ලබා දෙනවලු. ඊට අමතරව MP3 ගොනු තියෙනවලු. දැන් බලන්න මේ රචනා කියන එක වෙනම දාලා තියෙනවා මේගොල්ලෝ. රචනා කියන වෙනම තියෙනවා. ඊට පස්සේ විනෝදාංශ කියලා තියෙනවා. විනෝදාංශ කියලා. ඉතින් අපි චුට්ටක් හොයලා බලමු මෙයාගේ විනෝදාංශ දෙක මොනවද කියලා. නේද? විනෝදාංශය මොනවද කියලා අපි හොයලා බලන්නත් වෙයි. මේක දෙනවා මීට අමතරව ඇය විසින් ගන්නා ලද බොහෝ අංකිත පින්තූරද ඇගේ පරිගණකයේ යාචන කර ඇත. ඉතින් පරිගණකයේ යාගේ පින්තූර ඇය ගන්න පින්තූර ගබඩා කරලා තියෙනවලු. හරි. ඉතින් මොනවද අපි මේවට දාන වචන දැන් වෙන්නේ? හරි අපිට මෙතන නම් ටික දෙනවා. අපිට එච්චරම හිතන්න දෙයක් නෑ අපිට නම් ටික දෙනවා. පාලින් බලන්නේ නම් ටික තියෙනවා. ෆෝල්ඩර් නම ලැයිස්තුව, රිසිට් පත්, සංගීතය, පින්තූර, අධ්‍යයනය. නේද? ඉතින් රිසිට් පත් කියන එක කිව්වනේ වෙනම ගබඩා කරගන්න මේක යාට ඕන කියලා. නේද? ඊට අමතරව අධ්‍යයනය කරනවා. නේද? අධ්‍යයන කටයුතු වලදී යාට ඕන කරන දේවල් ටික එයා ඒක ගබඩා කරගන්නේ. එහෙනම් මේ අධ්‍යයනය කියන්නේ වෙනම එකක්. නේද? ඒක තනි එකක්. නේද? ඉතින් අපිට පුළුවන් මෙන්න මෙතන A කියන එකේ අධ්‍යයනය කියලා නම් කරගන්න. අධ්‍යයන කටයුතු වලට දාලා මේක වෙනම අය අදාළ මොනවද කියන එක අපිට කියනවා. ඉතින් අපි ඒවා එයාට අදාළව මෙතන දායි. ඊට පස්සේ රචනා තියෙනවා විනෝදාංශ තියෙනවා. ඉතින් මේ රිසිට් පත් සංගීතය පින්තූර ටික තියෙනවානේ. දැන් සංගීතය කියන්නේ මෙතන ප්‍රධාන බැරි වෙම්බද. ඒක ප්‍රධාන ගුණයක් නෙමෙයි. ප්‍රධාන ෆෝල්ඩර් එකක් විදිහට සලකන්නේ නැහැ මෙතනදී. එහෙමනම් පින්තූරට තව එකක් තියෙනවා. ඒ නිසා මේක වෙන්න පුළුවන් දේ තමයි මොකද්ද? රිසිට් පත් කියන එක. B මොකද්ද? රිසිට් පත්. ඊට පස්සේ එහෙමනම් CD වෙන්නේ මොනවද? අපිට මේ දෙක දාන්න පුළුවන්. එකක් දාන්න පුළුවන් පින්තූර කියලා. අනිත් එක දාන්න පුළුවන් සංගීතය. ඉතින් මේ දෙක මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. සංගීතයේ පින්තූරේ නම් නැත්නම් පින්තූර සංගීතේ නම් පුළුවන්. C සමානයි පින්තූර, D සමානයි සංගීතය. ඔයා මේක ලියන්න ඕනේ. ආ ෆෝල්ඩරේ ලේබල් එක ලියන්නේ. ඒ කියන්නේ A සමානයි අධ්‍යයන. A ඊතලයක් අධ්‍යයනය. ලියන්න කොහොමද? A ලිව්වා ඊතලයක් ලිව්වා. අධ්‍යයන එක ලිව්වා. උත්තර ලියන රටාවල ලියන්න ඕනේ. අහලා තියෙන ක්‍රමයට. A ලිව්වා ඉරග්ගව අධ්‍යයනය. අන්න ඒක ලියන්න ඕන. හරි. B ලිව්වා ඉරග්ගව රිසිට්පත්. C ලිව්වා ඉරග්ගව පින්තූර. එහෙම නැත්නම් සංගීත වෙන්නත් පුළුවන්. D ලිව්වා ඉරග්ගව සංගීත. එහෙම නැත්නම් පින්තූර වෙන්නත් පුළුවන්. ඉතින් බොහොම පහසු ප්‍රශ්නයක් ඇහුවේ. ප්‍රායෝගිකව පරිගණක වාර්තා කරලා තියෙන ඕන කෙනෙක් මේක දන්නවා. දැන් ඊගා ප්‍රශ්න යනවා. ඊගාගේ තියෙනවා C කියන ප්‍රශ්නය. මොකක්ද දෙකෙන් අහන්නේ? අරුණගේ දෘಢ ඩිස්කයේ පිරියාම මගහරවා ගැනීමට ඇය විසින් ගත යුතු එක් ක්‍රියාමාර්ගයක් ලියන්න. අරුණගේ දෘಢ ඩිස්කයේ පිරියාම මගහරවා ගැනීමට ඇය විසින් ගත යුතු එක් ක්‍රියාමාර්ගයක් ලියන්න. දැන් මේ විදිහට ෆයිල්ස් ගබඩා කරගන්නකොට අපි ගොනු ගබඩා කරගන්නකොට දෘಢ ඩිස්කේ අපි හાર્ඩ් ඩිස්ක් කම්පියුටර් එකේ පිරෙනවා. ඉතින් මේක වළක්වා ගන්න. මේක මගහරවා ගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් අපි අහනවා. ඉතින් මේකට විවිධ දේවල් අපිට හිතන්න පුළුවන් වෙයි.
නේද? සාමාන්‍යයෙන් ප්‍රායෝගික විද්‍යාල වලත් ඔයාලා මොනවද කරන්නේ? ඔයාගේ පරිගණකයේ hard disk එකේ දත්ත කපඩා කරනවා. ඉඩ මදි වෙන්නම නේද? ඉතින් මදි වෙද්දී අපි සාමාන්‍යයෙන් කරන දේ ඉතින් අනවශ්‍යව අයින් කරලා දානවා. නේද? එතකොට අපි අනවශ්‍ය ඒවා පරිගණකයේ පුරව ගන්නවද අපි ආයෙත් හිතන්න ඕනේ. එහෙනම් එහෙම නොකර ඉන්න කෙනෙක්ට නම් ඒක අදාළ වෙන්නේ නැහැ වගේ. නේද? අනවශ්‍ය ඒවා අයින් කරන්න කිව්වොත් අනවශ්‍යව නැත්තම් අවශ්‍ය කියලා කියන්නේ මේ වෙලාවේ අපි හිතමු මේ අත්‍යවශ්‍ය නොවන දත්ත අපි ටයිප් කරන හැම ලිපියක්ම උඩ නැති වෙයි. print out එකක් ගත්ත ඒකලා ඉවර වෙයි. සින්දු අපි අහන හැම එකක්ම සේව් කරන්න ඕනේ නැති වෙයි නේද? ඉතින් ඒ වගේ ඒවා අපිට ඕන නම් අයින් කරන්න කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා අපි මොකක්ද උත්තරයක් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. අපිට මෙන්න මෙහෙම ක්‍රමයක් ගැන කියන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒක තමයි අපිට පුළුවන් මේ දත්ත කපඩා කර ගන්නව දත්ත සංකෝචනය කරන්න. සංකෝචනය. එහෙම නැත්නම් ඒක අපිට මේ කම්ප්‍රෙස් කර හැකියි. සංකෝචනය කරනවා කියලා කියන්නේ සැබෑවටම තියෙන දත්ත හකුලවලනවා. එතකොට ඒකේ ගන්න ඊට පස්සේ අඩු වෙනවා. ඉතින් මේක තමයි අපිට ලියන්න උත්තර වෙන්නේ මෙතනදී. ඒක එක ක්‍රියාමාර්ග තව ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන් කර ඉස්සෙල්ලාම කියවක වගේ. ඉතින් වඩා හොඳ උත්තරයක් විදිහට අපිට ඒක බාර ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ මෙන්න මෙහෙමකට ලියා ගන්න පුළුවන්. ඒක තමයි දත්ත ගොනු සංකෝචනය කර දුඩු ඩිස්කේ කපඩා කිරීම. දත්ත ගොනු සංකෝචනය කර දුඩු ඩිස්කේ කපඩා කිරීම. ඒක අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්. සංකෝචනය කරනවා කියන්නේ දත්ත ගොනු වල ධාරිතාවය අඩු කරගන්න එකට. ඉතින් තව අපිට ඕන තරම් දේවල් කියනවා. දැන් මේ කාලේ අන්තර්ජාලය භාවිත කරන අපි ගොඩක් වෙලා. මේ නිසා අපිට පුළුවන් අපේ hard disk එකේ තියෙන සමහර දත්ත ගොනු වලාකුළු පරිගණකයක උනම් කපඩා කරලා තියාගන්න. එතකොට ඒක අපේ hard disk එක අපි අයින් කර දානවා වලාකුළු පරිගණකයේ තියෙන. ඒතර අපේ ඕන වෙලාවක ඒකෙන් ගන්න පුළුවන්. අපි වෙන කියනවා drive කියලා. හරියට Google Drive වගේ සේවයක්. ඉතින් ඒ වගේ සේවයක් අපිට ගන්න පුළුවන්. ඉතින් සමහර සේවා ඒවා අපිට යම් ප්‍රමාණයක් නොමිලේ ගන්න පුළුවන්. ඉතින් සමහර ඒවාට යම් ප්‍රමාණයක් ඉක්මව ගියට පස්සේ ධාරිතාවේ අපිට ගෙවීමක් කරන්නත් වෙනවා. ඉතින් ඒ වගේ ක්‍රමමාර්ගයක් වුණත් අපිට මේක ගන්න පුළුවන්. ඔයාලා එහෙම උත්තරයක් ලිව්වත් බොහෝ විට අපිට ඒක ලකුණු දෙන්න පුළුවන්. එහෙම උත්තරයක් ලිව්වා වුණා. ඉතින් මේක තමයි උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. හරි. තවත් විවිධ පැතිරෙක අපිට හිතන්න පුළුවන්. හැබැයි අපි මම හිතනවා මේ උත්තර දෙක බොහෝට සාධාරණ උත්තරයක් බවට පත් වේවි කියලා. අපි ඊගාක බලමු D කියන එක. පරිගණකයේ ක්‍රියාත්මක වීම ඇනහිටි අවස්ථාවකදී දත්ත නැති යාම මගහරවා ගැනීම සඳහා අරුණ විසින් ගත යුතුව තිබූ එක් ක්‍රියාමාර්ගයක් ලියන්න. පරිගණකයේ ක්‍රියාත්මක වීම ඇනහිටි අවස්ථාවකදී දත්ත නැති වී යාම මගහරවා ගැනීම සඳහා අරුණේ ගත යුතුව තිබූ එක් ක්‍රියාමාර්ගයක්. දැන් පරිගණකයේ ක්‍රියාත්මක වෙලා වීම ඇනහිටිනවා. නවතිනවා. ඒ නවතීම නිසා මොනවා හේතුවක් නිසා නැවතිලා දත්ත විනාශ වෙලා යනවා. දත්ත නැති වෙලා යනවා. මෙන්න මේක මගහරවා ගන්න අරුණි ගන්න තිබ්බ ක්‍රියාමාර්ගයක්. ඉතින් ඒ ක්‍රියාමාර්ගය ගන්න ඕන මේ දත්ත නැති වෙන කලින් නේද මේ හානිය වෙන්න කලින්. මොකක්ද උත්තරේ වෙන්නේ? මොන වගේද අපි ලියන්න මේ උත්තර? අපේ පරිගණකයේ තියෙන දත්ත ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි ෆේලි එකක් මොන හරි ගැටලුවක් නිසා හાર્ඩ්වෙයාර් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විදුලි නිසා ගැටලුවක් වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් වෛරස් එක ආසාදනයක් නැත්නම් හානිකර දුකාගත් නිසා වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි දෙයක් මගහරවා ගන්න මොකක්ද අපි ගන්න ඕනේ? ඒක තමයි මේ හානිය වෙන්න කලින් අපි මේ දත්තය වෙනත් තැනක ගබඩා කරලා අපිට තියන්න පුළුවන්. අපි මේවට කියන උපස්ත කියලා. උපස්ත කියන වචනේ ලියුණා නම් වඩා හොඳයි. අර කලින් කොච්චර ලියාගත්තේ දත්ත සංකෝචනය කියලා අනේ උපස්ත කියන බෑකප් කියන එක. බෑකප් කියන එක බෑකප් එකක්. උපස්ත එකක් තියාගන්න. කියන්නේ අපි hard disk එකේ තියෙන දත්ත ටිකක් අපි DVD එකට පිටපත් කරලා DVD එක පරිස්සම් සහිතව තියාගන්නවා. pen drive එකට ගබඩා තියාගන්න. නැත්නම් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ Google Drive වගේ වලාකුළු පරිගණකයක නැත්නම් සේවාදායක පරිගණකයක අපි ගබඩා කරලා තියාගන්නවා. ඉතින් මෙන්න මේක තමයි ලියන්න උත්තරේ වෙන්නේ. එහෙනම් උත්තර ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට දත්ත ගොනු උපස්ත කිරීම. දත්ත ගොනු උපස්ත කිරීම. ඉතින් ඔයාලා උත්තරයක් ලියනකොට ඔයාලට හිතුනොත් එහෙම ඒක පොඩ්ඩක් විස්තර කරන්න ඔය වාක්‍යය එහෙම ලියන්න ප්‍රශ්නයක් නෑ. වඩා උත්තරේ පැහැදිලි වෙයි. ඉතින් මම නම් මෙන්න මෙහෙම ලියනවා. දත්ත ගොනු උපස්ත කිරීම ඒත් එක්කම එනම් පරිගණකයේ ඇති දත්ත වෙනත් ආචන උපාංගයේ ගබඩා කර තැබීම. නේද? ඔයාලා එහෙමත් කියන්න වඩා හොඳයි. දත්ත ගොනු උපස්ත කිරීම. එනම් පරිගණකයේ ඇති දත්ත වෙනත් ආචන උපාංගයක ගබඩා කර සුරක්ෂිතව තැබීම තමයි අපිට මේක ලියන්න සාධාරණ උත්තරයක් වෙන්නේ. හරි. එහෙනම් ඔන්න යාවට උත්තර දැන් ලැබුණා. අපි ඊගා ප්‍රශ්න මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ 6 වෙනි ප්‍රශ්නේ අහලා තිබුණ ප්‍රධාන දෙවෙනි කොටස. අපි මේ ප්‍රශ්නයෙන් ගිහින් බලමු. තොරතුරු පද්ධති කියන පාඩමෙන් පොඩි අණු කොටස් කීපයක් දාලා ප්‍රශ්නයක් අහලා තිනවා. මට පේන විදිහෙන් නම් මේ ප්‍රශ්නේ ටිකක් සරල කරලා තියෙන්නේ. ඇත්තරම සම්පූර්ණ ප්‍රශ්නේ වෙනදා සමහර ලාවට තොරතුරු පද්ධති පාඩමේ මහාන අතරේ මේ පාර එහෙම නැතුව පොඩි කොටසක් අපෙන් අහලා තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන් මේක උත්තර දෙන්න පුළුවන්. අපි බලමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේක තියෙන්නේ. රෝහලක් එහි පවතින රෝගීන් කළමනාකරණය එහි පවතින රෝගීන් කළමනාකරණ පද්ධතිය අඩුපාඩු මගහරවා ගැනීමට නව පරිගණකගත පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කරයි. ඉහත පද්ධතිය ගොඩනැගීම කණ්ඩායමක් වෙත පරණ ලදී. හරි. ඔන්න පොඩි කතාවක් කියනවා බලමු මේක කොහොමද කතා කරන්න කියලා. හරි.
රෝහලක් එහි පවතින රෝගීන් කළමනාකරණ පද්ධතිය අනුපාඩු මඟහරවා ගැනීමට නව පරිගණක පද්ධතියක් හඳුන්වා දීමට සැසුම් කරයි. ඉහත පද්ධතිය ගොඩනැගීම කණ්ඩායමක් වෙත පවරන ලදී. හරි. රෝහල් කළමනාකාරීත්වයේ නිතිපතා ප්‍රතිපෝෂණ ෆීඩ්බැක් ලබා දීමට ඉඩ සැලසීමට පද්ධතිය කුඩා කොටස් වලින් සංවර්ධනය කිරීමට කණ්ඩායම තීරණය කරයි. මෙම කණ්ඩායම විසින් භාවිතා කළ යුතු වඩාත්ම යෝග්‍ය පද්ධති සංවර්ධන ආකෘතිය කුමක්ද? හරි මෙතන අපට අදහස් හදන්නේ පද්ධති පාඩම මතක් කර බලන්න ඕනලා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය 11 පන්තියේ පාතාගෙන පාඩමක් දෙවෙනි පාඩම මේක පියවර ගණනාවක් තියෙනවා. මේ පියවර ඔස්සේ මේ ප්‍රශ්න අහන්නේ. රෝහල් කළමනාකාරීත්වයට නිතිපතා ප්‍රතිපෝෂණ ලබා දීමට ඉඩ සැලසීමට පද්ධතිය කුඩා කොටස් වලින් සංවර්ධනය කිරීමට කණ්ඩායම තීරණය කරයි. එම කණ්ඩායම විසින් භාවිතා කළ යුතු වඩාත්ම යෝග්‍ය පද්ධති සංවර්ධන ආකෘතිය කුමක්ද? පද්ධති සංවර්ධන ආකෘතියක් කියලා කියන්නේ පද්ධතියක් ගොඩනැංවීමේදී අනුගමනය කරන ක්‍රමවේද කීපයක්. අපට මතකයට කතා කරලා තියෙනවා දියැලි ආකෘතිය, පුනර්කරණ වෘද්ධි ආකෘතිය. ඊට පස්සේ තව අවස්ථා කීපයක කතා කරනවා. අපි ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු මේ ක්‍රම දෙක සම්බන්ධ. දියැලි ආකෘතිය සහ පුනර්කරණ වෘද්ධි ආකෘතිය සම්බන්ධ. ඉතින් තව කීපයක් තියෙනවා ස්පයිරල් මොඩල් කියලා හැම. අපි සාමාන්‍ය විදිහට කතා කරලා තියෙන අර ප්‍රධාන අවස්ථා දෙක සම්බන්ධ ඒකෙන් තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ උත්තරේ වෙන්නේ? මේක කියනවා අපට පද්ධතිය කුඩා කොටස් වලින් සංවර්ධනය කිරීමට කණ්ඩායම තීරණය කරනවා. කුඩා කොටස් වලින්. එතකොට ඒකත් එක්කම කියනවා මේ නිතිපතා ප්‍රතිපෝෂණ දෙන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ හැම වෙලේම මේක වෙනස් කරන්න ඕනේ මේ වගේ අදහස් තියෙන්නේ. එහෙනම් මේකට ගැලපෙන්නේ පුනර්කරණ වෘද්ධි ආකෘතිය කියන එක. පුනර්කරණ වෘද්ධි ආකෘතිය කියන්නේ iterative incremental model කියන එක. පුනර්කරණ වෘද්ධි ආකෘතිය මේකෙදි වෙන්නේ මොකද්ද? පද්ධතිය පීවර ගණනාවකට අනුව සංවර්ධනය වෙනවා. ඒ සෑම අධ්‍යයනකදීම පද්ධතිය වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පද්ධතිය දියුණු කරන්න පුළුවන්. එහෙනම් B කියන කොටස බලමු. රෝහල කළමනාකාරීත්වයේ විසින් නව සංවර්ධිත පද්ධතිය අනුමත කළ හැකි හෝ නොහැකි බව තීරණය කිරීමට පරීක්ෂණ සැසියක් පවත්වයි. මේ සඳහා රෝහල් කළමනාකාරීත්වය විසින් පැවැත්විය යුතු පරීක්ෂාව කුමක්ද? හරි. මොන රෝහල් කළමනාකාරීත්වය නව පද්ධතිය සංවර්ධිත නව පද්ධතිය අනුමත කළ හැකි එකක්ද නොහැකි එකක්ද කියලා බලා ගන්න පරීක්ෂණ පවත්වන කවුද මේ කරන්නේ? රෝහල් කළමනාකාරීත්වය. දැන් රෝහල් කළමනාකාරීත්වය කියලා කියන්නේ මේ පද්ධතියේ භාවිතා කරන යූසර්ස්ලා භාවිතා කරන අය. මේගොල්ලෝ පරීක්ෂාවක් පවත්වනවලු මේක බාර ගන්න කලින්. ඒ පරීක්ෂණේ නම අහනවා. මතක් කරලා බලන්න උත්තරේ තමයි මොකක්ද? උත්තරේ තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂා. ප්‍රතිග්‍රහණය කරනවා කියන්නේ මේක බාර ගන්නවා, ඇක්සෙප්ට් කර ගන්නවා. ඇක්සෙප්ටන්ට් ටෙස්ටිං කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එන උත්තරේ තමයි මේකට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඉතින් තව පරීක්ෂා ක්‍රම කීපයක් තියෙනවා. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. මේ උත්තරේ වෙන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ පද්ධතියේ end usersලා අන්ත පරිශීලකයන් කරන ලබන පරීක්ෂණයක් පද්ධතිය බාර ගැනීමට පෙර. හරි. එන උත්තරය ලැබුණා කියලා අපි C ප්‍රශ්නේ බලමු. පවතින පද්ධතිය වහාම නවතා දමා එයට සංවර්ධිත පද්ධතියෙන් ප්‍රතිස්ථාපනය කිරීමට රෝහල් කළමනාකාරීත්වයට අවශ්‍ය වේ. රෝහල් කළමනාකාරීත්වයට අවශ්‍ය වූ පිහිටුවීමේ ක්‍රමය කුමක්ද? හරි මොකද්ද මේ අහන්නේ? පවතින පද්ධතිය මුළුමනින්ම නවතා දමලා නව පද්ධතිය ප්‍රතිස්ථාපනය කරන්න පිහිටවන්න උදහස් කරනවලු. එහෙනම් මේ සඳහා ගැලපෙන පිහිටුවීමේ ක්‍රමය අහනවා. එහෙනම් මේකට ගැලපෙන්නේ මොකද්ද? මේකට ගැලපෙන්නේ ඍජු පිහිටුවීමේ ක්‍රමය. ක්‍රම කීපයක් තියෙනවා. ඍජු පිහිටුවීම, සමාන්තර පිහිටුවීම, නියම පිහිටුවීම සහ අධිර පිහිටුවීම කියලා. මේකට මේ කියන කතාවේ හැටි ගැලපෙන්නේ මොකද්ද? ඍජු පිහිටුවීම. ඍජු පිහිටුවීම කියන්නේ මොකද්ද? පරිප්පදි සම්පූර්ණවත් කර දාලා නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම. හරි. පහසු ප්‍රශ්නයක් ඇහුවේ. අපි බලමු D කියන ප්‍රශ්නය. සංවර්ධන කණ්ඩායමට යෝජනා කර සිටියේ නව පද්ධතිය අනෙකුත් සියලුම රෝහල් ශාඛා වෙත පිහිටුවීමට පෙර ප්‍රථම වශයෙන් මහනුවර පිහිටි රෝහලේ ශාඛාවට හඳුන්වා දීමටයි. සංවර්ධන කණ්ඩායම විසින් යෝජනා කරන ලද පිහිටුවීමේ ක්‍රමය කුමක්ද? දැන් පද්ධතියක් පිහිටුවද්දී අනුගමන ක්‍රමයක් ගැන අපෙන් අහනවා. මේගොල්ලෝ කියනවා සංවර්ධන කණ්ඩායම යෝජනා කරාලු නව පද්ධතිය අනෙකුත් සියලුම රෝහල් ශාඛා වෙත පිහිටුවීමට පෙර අනෙකුත් රෝහල් වලට දාන්න කලින් මේක මහනුවර තියෙන ශාඛාවට දාලා බලන්න. එහෙම බලලා ඒක සාර්ථකයි නම් දැන් ඒවට ගෙනියන්න කියන අදහස ඇත්තේ. එහෙනම් මේකට ගැලපෙන පිහිටුවීමේ ක්‍රමය. මේකට ගැලපෙන්නේ නියම පිහිටුවීම කියන එක. නියම පිහිටුවීම කියන්නේ මොකද්ද? නියම කියලා කියන්නේ තෝරාගත්ත කොටසක පද්ධතිය වෙනස් කරලා බලනවා. වෙනස් කරලා බලලා ඒක සාර්ථක නම් විතරක් ඒක සමස්ත පද්ධතිය හඳුන්වීම කරනවා. ඉතින් මේ වගේ දෙයකට අපි කියනවා නියම පිහිටුවීමේ ක්‍රමයන් සම්බන්ධ. ඇත්තටම උඩ ප්‍රශ්නයෙන් ඇහුවොත් එහෙම ක්‍රමයක් සම්බන්ධ තමයි. මෙතනත් අහන්නෙත් ඒකම. ඉතින් සංවර්ධන කණ්ඩායම කියනවනම් මේක වඩා ගැලපෙන්නේ වෙනත් තැනක එක තැනක රන් කරලා බලලා තවත් අනිත් තැනකට ඇප්ලයි කරන්න කියලා. ඒකට වඩා හොඳයි නියම පිහිටුවීම කියන එක, පයිලට් ප්‍රෝග්‍රෑම් කියන එක, පයිලට් ඩිප්ලොයිමන්ට් කියන එක. හරි. එහෙනම් අපි අන්තිම ප්‍රශ්නේ බලමු.
තුන්වෙනි කොටස අහලා තියෙන වෙනම ප්‍රශ්නයක් විදියට වෙනම කොටසක් විදියට මේක අහලා තියෙන්නේ. ඇත්තටම දැන් අර උඩින් එක ප්‍රශ්නයක් අහගෙන ඉවිල එකපාර පොඩි වෙනසක් වෙලා තියෙන ප්‍රශ්නේ උඩ එකට එච්චරම අදාළ නැති එකක් අහලා තියෙන්නේ කොහොමද අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්. මේ ප්‍රශ්නයක් තියෙනවා. පාසල් පුස්තකාලයක් එහි පවතින අත්විරු පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පරිගණකගත පුස්තකාල කළමනාකරන පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කරයි. එම අවශ්‍යතා හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ක්‍රමවේද දෙකක් ලියා දක්වන්න. උන පාසලක පුස්තකාලයක් ඒකේ පවතින අත්විරු පුස්තකාල පද්ධතිය. අත්විරු පුස්තකාල පද්ධතිය ප්‍රතිස්ථාපනය කරන්න වෙනස් කරගන්න නැත්නම් ඒක පිහිටවා ගන්න පරිගණකගත පුස්තකාල පද්ධතියක් දක්වන්න උත්සාහ කරනවලු. දැන් තියෙන්නේ අත්විරු එකක් මැනුවල් එකක්. ඒකෙන් කම්පියුටර් බේස් එකකට පරිගණක පාදක පද්ධතියට යන්න උත්සාහ කරනවලු. දැන් මේකෙදි අවශ්‍යතා රැස් කරගන්න භාවිතා කරන ක්‍රමවේද දෙකක් අපින් අහනවා. අවශ්‍යතා රැස් කිරීමේ ක්‍රමවේද අවශ්‍යතා රැස් කරනවා කියන්නේ පද්ධතියක් මගින් ඉටු කරගත්තු කාරණා මොනවද කියන හොල බලන එක. මේකට ගැලපෙන ක්‍රම ගොඩක් තියෙනවා. නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා, වාර්තා හෝ ලිපික නිරීක්ෂණය වගේ දේවල් අපිට මේක ලියන්න පුළුවන්. නිරීක්ෂණ, සම්මුඛ සාකච්ඡා, වාර්තා හෝ ලිපික නිරීක්ෂණ වගේ උත්තර, ඒ වගේ උත්තර දෙකක් දෙවනම් හරි. පද්ධතියක් සම්බන්ධව අපිට හොලා බලන්න පුළුවන් දේවල්. මොනවද තියෙන්නේ? නිරීක්ෂණය කරන්න පුළුවන්. අපිට ගිහිල්ලා බලන්න පුළුවන් පද්ධතිය දිහා. සම්මුඛ සාකච්ඡා පවත්වන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි අපිට මේ තාගත්තන ප්‍රශ්නාවල කියලා. ක්වෙස්චනරියත්. අපිට ප්‍රශ්න ටිකක් දීලා ප්‍රශ්න අඩංගු පොඩි පේපර් එකක් තියලා පොඩි ප්‍රශ්න කීපයක් දාලා අපිට පිරිසක් අතර බෙදලා උත්තර හොයාගන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා වාර්තා හෝ ලිපික නිරීක්ෂණය. කියන්නේ ඒ ආයතනයේ පරණ වාර්තා අපි අවසර බලනවා. හොයලා බලනවා. ඒක තියෙනවා. තාගත්තන ප්‍රොටෝටයිපින් කියලා. ඒ කියන්නේ මේ අපි වල කියනවා මේ මොනවද මේ ප්‍රොටෝටයිපින් අනුමානයක් කරනවා. අපි එහෙම නැත්නම් යම්කිසි ආයතනයක තියෙන පද්ධතියක් දිහා බලලා අපි ඒක පෙන්නලා උදාහරණයක් විදිහට පෙන්නලා ඒක ඒ අනුව අදහස් ලබා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට උත්තර කීපයක් දුන්නා. ගොඩක් කරවල මතක ඇති නිරීක්ෂණයයි සමූහ සාකච්ඡා කියන දෙකයි. හරි. එහෙනම් මෙන්න මෙහෙමයි අපි මේ ප්‍රශ්නෙට උත්තර කතා කරන්න අපට පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් බලන්න ඔයාලා ලිව්ව උත්තර මේකත් එක්ක ගැලපෙනවද කියන එක. ඊට අමතරව ඔයාලට පුළුවන් මේක ඉතින් 10 11 පන්ති දැන් ඉගෙන ගන්න කෙනෙක්ට මේක ඒ පාඩම කතා කරලා පස්සේ මේ විදිහට බලලා ඔයාලා උත්තර ටික ගලපා ගන්න. හරි. ඉතින් තව ප්‍රශ්නයක් අපි කතා කරන මේ පේපර් අපි ඊගා වීඩියෝ එක මම කතා කරන්න උත්සාහ කරනවා. 7 වෙනි ප්‍රශ්නය. එමනම් ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ ඒත් එක්කම ඉතින් මම හිතනවා මේක තව කෙනෙක් වැදගත් වෙයි කියලා අනිවාර්යයෙන් මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, මේකට කමෙන්ට් කරන අදහස් දාන්න. ඔයාලා ඊට වඩා වෙනස් විදිහේ උත්තර හිතනවා මේවා ගැලපෙයි කියලා උත්තර කමෙන්ට් කරන් බලමු මේව සාකච්ඡා කරලා. ඒත් එක්කම මේ වීඩියෝ එක අරගෙන channel එක subscribe කරලා තියාගන්න. ඒකේ bell notification icon එක click කරලා තියාගන්න. ඔයාලට මේ වගේ වීඩියෝ එක අරන් ගාම ඔයාලට මේක බලා ගන්න පුළුවන්. මගේ channel එකේ තියෙන්නේ ICT සම්බන්ධ දැනුම සහ ගොඩක් දැනුම මේකේ අඩංගු වෙලා තියෙනවා මේ වෙනකොට. මේක අවශ්‍ය වෙන කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ share කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අපි ඒකේදී කතා කරමු ඊගා ප්‍රශ්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.